right. අද අපි බලමු මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධව මේකේ අපි කතා කරා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය තුළ සන්නායකයක් චලනය කිරීම මගින් අපට පුළුවන් මේ සන්නායකයේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් එහෙම නැත්නම් විභවාන්තරයක් ජනනය කරගන්න පුළුවන්. විද්‍යුත් ගාමක බලයක් අපට ඇති කරගන්න පුළුවන්. අපි හඳුනනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මොකක්ද අපි කරන්නේ? චුම්බක ශේෂ්ත්‍රයක් තුළ සන්නායකයක් චලනය කිරීම මගින් හරි එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය වෙනස් කිරීම මගින් හරි එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍රයේ ක්‍රියා කරන වර්ගඵලය වෙනස් කිරීම මගින් හරි අපට පුළුවන් සන්නායකයක දෙකලවර විභවාන්තරයක් ලබා ගන්න. අපි හඳුන්වනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණයට කලින් අපේ චුම්බක ශ්‍රාවය කියන්නේ මොකක්ද කියන එක අපි අත දැනගෙන ඉන්න ඕනේ. චුම්බක ශ්‍රාවය කියන්නේ මොකක්ද කියන එක. අපි චුම්බක ශ්‍රාවය අපි දක්වන්නේ ෆයි වලින්. චුම්බක ශ්‍රාවය අපි දක්වනවා ෆයි වලින්. ඒ වගේම යම් ස්ථානයක පවතින චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය එහෙම නැත්නම් විශාලත්වය අපි මේ මනින්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය මගින්. චුම්බක ශ්‍රාව ඝනත්වය අපි දක්වනවා කැපිටල් B වලින්. චුම්බක ශ්‍රාව ඝනත්වය අපි දක්වනවා B වලින්. ශ්‍රාවය දක්වනවා අපි ෆයි වලින්. මේ ෆයි කියලා කියන්නේ ශ්‍රාවය, B කියලා කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව ඝනත්වය. අපි හිතමු යම්කිසි චුම්බක ශේෂ්ත්‍රයක් මම සලකනවා යම් චුම්බක ශේෂ්ත්‍රයක් සලකනවා මම ගන්න චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා අපි හිතමු මේ බෝඩ් එක තියෙන තලයට සමාන්තර දිශාවට චුම්බක ශේෂ්ත්‍රයක් පවතින. කියලා කියන්නේ මේ මම ඇඳොත් එහෙම රූප සටහනක් ත්‍රිමානව විදිහට මේක හිතන්න දණ්ඩ චුම්බකයක උත්තරද්‍රව්‍ය තවත් එකක් අපි හිතමු මේකේ අනිත් පැත්තේ තියෙනවා කියලා හිතන්න දක්ෂිණ චුම්බක දණ්ඩ චුම්බකයක දක්ෂිණද්‍රව්‍ය. ඒකට උත්තරද්‍රව්‍යයෙන් ඉඳන් දක්ෂිණද්‍රව්‍ය දක්වා චුම්බක බල රේඛා ක්‍රියා කරනවා මේ විදිහට. ඒකට මේ සියලුම බල රේඛා ගමන් කරන්නේ මේ මම ඇඳලා තියෙන බෝඩ් එකට. මේ බෝඩ් එකට සමාන්තරව තමයි චුම්බක බල රේඛා ගමන් කරන්නේ. මම මේකට මේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව අපි හිතමු යම්කිසි වර්ගඵලයක් මම සලකනවා. මේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව තියෙන කැපිටල් A වන වර්ගඵලයක් මම සලකනවා. මෙහෙම තියෙන වර්ගඵලයක් මෙහාට ගමන් කරනවා මෙන්න මේ විදිහේ වර්ගඵලයක් කියලා හිතන්න. මම අත මෙහෙම තියාගත්තම චුම්බක ශ්‍රාවයේ යන්නේ මෙන්න මේ පැත්තට. ඒකට මම මේ විදිහේ වර්ගඵලයක් මම සලකනවා. මේ වර්ගඵලය මම ගන්නම් කැපිටල් A කියලා. ඔය කැපිටල් A කියන වර්ගඵලය හරහා ගමන් කරන චුම්බක ශ්‍රාව රේඛා සංඛ්‍යාව මම ගන්නම් 5 කියලා. මේ ලම්බක ශේෂ්ත්‍ර ඵලය හරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව 5. එහෙමනම් A කියන වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව 5 වෙනවා. A වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව 5. එහෙනම් මෙතන අපි ඒකක වර්ගඵලයක් තියලා තිබ්බොත් ඒ ඒකක වර්ගඵලය හරහා ගමන් කරන ශ්‍රාවය සමාන වෙනවා 5 බෙදීම 8. ඒකක වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව සමානයි 5 බෙදීම 8. මේ ඒකක වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව. අපි යම් ස්ථානයක ඒකක වර්ගඵලයක් කරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව අපි හඳුන්වනවා එම ස්ථානයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ ලෙස. එහෙමනම් මෙතන ඒකක වර්ගඵලයක් කරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව 5 බෙදීම A වෙනවා. එහෙනම් මේ වර්ගඵලයේ තියලා තියෙන ස්ථානයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ B සමානයි 5 බෙදීම 8. මේක මම හරස් ගුණිතෙන් ගුණ කළොත් එහෙම 5 සමාන වෙනවා B වරක් 8. 5 සමාන වෙනවා B වරක් 8. එතකොට අපිට මේ ශ්‍රාවය අපිට ওই විදිහට ගන්න පුළුවන්. ශ්‍රාවය කියලා කියන්නේ එම ස්ථානයේ තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය අපි වැඩි කළොත් එහෙම එතන තියලා තියෙන හරස්කඩ වර්ගඵලයෙන් අපිට ලැබෙනවා
ඒ හරස්කඩ වර්ගඵලයෙන් අපි වැඩි කළොත් එහෙම ඒ හරස්කඩ වර්ගඵලය හරහා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව කොච්චරද කියලා අපිට ලැබෙනවා. නැත්නම් මේකේ අපි අනිත් පැත්තට ගත්තොත් චුම්බක ශ්‍රාව ඝනත්වය සමාන වෙනවා ඒකක වර්ගඵලයක් කරා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව. නැත්නම් B අර්ථ දක්වන්න පුළුවන්. ඒකෙන් අපට phi කියන්නේ මොකක්ද කියන එක ගන්නත් පුළුවන්. හරි? අපි ඕක පොඩ්ඩක් සටහන් කරගමු. මාතෘකාව ලියා ගන්න චුම්බක ශ්‍රාවය සහ ශ්‍රාව ඝනත්වය. 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 සලකන්න මෙන්න මේ විදිහේ A කියලා ශේෂ්ත්‍රඵලයක්. A කියලා මං ශේෂ්ත්‍රඵලයක් මං සලකනවා. ඒ ශේෂ්ත්‍රඵලය හරහා ගමන් කරන ශ්‍රාවය ගන්න මේ විදිහට. මේ තමයි ශ්‍රාවය වෙන්නේ. ශ්‍රාවය අපි දක්වන්නේ 5 වලින්. මෙයාගේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A වෙනවා. මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වය මං ගන්නම් B කියලා. එතකොට B කියලා කියන්නේ 5 බෙදීමේට ඒකක වර්ගඵලයක් කරා ගමන් කරන ශ්‍රාව රේඛා සංඛ්‍යාව අපි හඳුන්වනවා චුම්බක ශ්‍රාව ඝනත්වයේ ලෙස. එතකොට මේක හරහාට ගොනු කළොත් අපිට ලැබෙනවා phi සමානයි B වරක් A. phi සමානයි B වරක් A. ඔක සටහන් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ යම්කිසි සන්නායකයක් අපි සැලකුවොත් ඒ සන්නායකයේ දෙකලවර විද්‍යුත්ගාමක බලයක් ඇති වෙන්න හේතුව තමයි මේ යම්කිසි චුම්බක ශේෂ්ත්‍රයක බැඳලා තියෙන මේ ශ්‍රාවය වෙනස් වීම. ශ්‍රාවය අපිට පුළුවන් වෙනස් කරන්න. ශ්‍රාවය අඩු කරන්න පුළුවන්, ශ්‍රාවය වැඩි කරන්න පුළුවන්. එතකොට සන්නායකයක් එහාට මෙහාට චලනය කරලා අපිට පුළුවන් මේ කැපෙන ශ්‍රාව සංඛ්‍යාව වෙනස් කරන්න. ශ්‍රාව රේඛා සංඛ්‍යාව වෙනස් කර හැකි. ඒ විදිහට අපිට චුම්බක ශ්‍රාවය අපිට වෙනස් කරන්න පුළුවන්. මේ ශ්‍රාවය වෙනස් වීම නිසා තමයි සන්නායකයක දෙකලවර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. අපි ඒක අර්ථ දැක්වීමක් සටහන් කරගමු. කරු ලකුණක් දාලා හරි ලියා ගන්න එක වැදගත් කරුණක් හැටියට. එහෙම. පරිපතයක් හා බැඳී ඇති ශ්‍රාවය පරිපතයක් හා බැඳී ඇති ශ්‍රාවය පරිපතයක් හා බැඳී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වන විට පරිපතයක් හා බැඳී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වන විට විභව අන්තරයක් හා ධාරාවක් ප්‍රේරණය වේ. විභව අන්තරයක් හා ධාරාවක් ප්‍රේරණය වේ. විභව අන්තරයක් හා ධාරාවක් ප්‍රේරණය වේ. විභවාන්තරයක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම විද්‍යුත් ධාරාවකුත් ඇති වෙන්න ඕනේ. විද්‍යුත් අන්තරයක් හා ධාරාවක් ප්‍රේරණය වේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ. මෙය විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ. ඔය විද්‍යුත් චුම්බක ප්‍රේරණය සිදුවිය හැකි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා තුනක්. අවස්ථා තුනක් තියෙනවා. මම ඒ අවස්ථා තුන වෙන වෙනම මම සලකන්න. අපි හිතමු මම ගන්න පළවෙනි අවස්ථාව දණ්ඩ චුම්බක දෙකක් මම සලකන්නම්. මේක දණ්ඩ චුම්බකයක්. මේ පැත්තේ තියෙනවා තවත් දණ්ඩ චුම්බකයක්. මේක උත්තර ධ්‍රැවය, මෙයා දක්ෂිණ ධ්‍රැවය. දැන් අපි දන්නවා උත්තර ධ්‍රැවයේ නම් දක්ෂිණ ධ්‍රැවය දක්වා චුම්බක බල රේඛා ගමන් කරනවා මේ විදිහට. චුම්බක බල රේඛා උත්තර ධ්‍රැවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රැවය දක්වා ගමන් කරනවා.
අපි හිතමු මම සලකන මේ විදියට ගන්න සන්නායකයක් සන්නායක දණ්ඩක් මම සලකන මේක සන්නායක දණ්ඩක් සන්නායක දණ්ඩේ දෙකලවරට මම සම්බන්ධ කරනවා ගැලනෝමීටරයක් මේක මෙන්න මේ විදිහේ සන්නායක දණ්ඩක් මේක චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන මේ අතට මෙහෙම මේ පැත්තට තියෙන මේ මම කියන්නේ බෝඩ් එකේ තියෙන තලයට සමාන්තර දිශාවට තමයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ ඊට ලම්බක දිශාවට මේ අතට තියෙනවා මේ සන්නායකයක්. ওই සන්නායකයේ දෙකලවරට මේ සන්නායකයේ දෙකලවරට සම්බන්ධ කරනවා අපි කම්බි වලින් ගැලනෝමීටර එක අග්‍රයකට සම්බන්ධ කරනවා මේකේ එක පැත්තක් මම ඒක ගන්නම් කැපිටල් A කියලා. එක අග්‍රයක් ගන්නම් කැපිටල් A කියලා මේ අග්‍රය ගන්නම් මම B කියලා A සම්බන්ධ කරනවා ගැලනෝමීටර එක අග්‍රයකට B සම්බන්ධ කරනවා ගැලනෝමීටර අනිත් අග්‍රයකට. මේ විදිහට අපි අග්‍ර දෙකට සම්බන්ධ කරලා මේ සන්නායක දණ්ඩ මේ චුම්බක ශේෂ්ත්‍රයේ තුල ඉහළට සහ පල්ලෙහාට අපි අරගෙන යනවා. මෙහෙම තියෙන මේක සන්නායක දණ්ඩ නම් මේ සන්නායක දණ්ඩ අපි මෙහෙම උඩට පල්ලෙහාට අරන් යනවා. ඉහළට සහ පල්ලෙහාට අරගෙන යනවා. ඉහළට සහ පල්ලෙහාට අරගෙන යනකොට ඕගොල්ලන්ට පේනවා මේ චුම්බක බල රේඛා කැපෙනවා. චුම්බක බල රේඛා කැපෙනවා. මේ චුම්බක බල රේඛා කැපෙනවා කියලා කියන්නේ එහා අග්‍රයට යන මේ ඍණාග්‍රයට ගමන් කරන බල රේඛා සංඛ්‍යාව අඩු වැඩි වීමක් වෙන්නේ. උඩට පල්ලෙහාට කරනකොට මේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. ඒක චුම්බක ශ්‍රාවය වෙනස් වීම නිසා මේ A කෙළවරේ සහ B කෙළවරේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මෙයා ඉහළට අරන් යනකොට ගැලනෝමීටරයේ උත්ක්‍රමණය එකපසකටත් මෙයා පල්ලෙහාට අරගෙන යනකොට ගැලනෝමීටරයේ උත්ක්‍රමණය අනිත් අතට සිද්ධ වෙනවා. ඔකෙන් අදහස් වෙන්නේ මේ දණ්ඩේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් එහෙම නැත්නම් විභවාන්තරයක් හටගෙන ඒ විභවාන්තරය හට ගැනීම නිසා විද්‍යුත් ධාරාවක් ඒ පරිපථය හරහා ගමන් කරනවා මේ සංයුක්ත පරිපථය හරහා ගමන් කරනවා ඒ නිසා තමයි මේ ගැලනෝමීටරය ඒ නිසා තමයි මෙතන මේ ගැලනෝමීටරය කටුව උත්ක්‍රමණය වෙන්නේ අපි දන්නා විද්‍යුත් ධාරාවක් ගමන් කළොත් විතරයි ගැලනෝමීටරය කටුව ගමන් කරන්නේ හරි දර්ශකය චලනය වෙන්නේ ධාරාවක් ගමන් කිරීම නිසා එතකොට අපි මෙතෙන්දි කරන්නේ චුම්බක ශ්‍රාවය වෙනස් කිරීම තමයි අපි මෙතෙන්දි කරන ලබන ක්‍රියාවලිය. දෙවැනි අවස්ථාව තමයි අපිට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරන්න පුළුවන් දෙවැනි අවස්ථාව තමයි අපි මෙන්න මේ විදිහට අපි කරනවා අපි ගන්නවා මේ විදිහේ පරිනාලිකාවක්. මේ පරිනාලිකාවක් අරගෙන පරිනාලිකාවේ දෙකලවරට අපි ගැලනෝමීටරය සම්බන්ධ කරනවා. පරිනාලිකාවේ දෙකලවරට අපි සම්බන්ධ කරනවා ගැලනෝමීටරය. ගැලනෝමීටරය සම්බන්ධ කරලා මේ විදිහේ දණ්ඩ චුම්බකයක්. දණ්ඩ චුම්බකයක් අපි මේ පරිනාලිකාව දෙසට වේගයෙන් අරගෙන යනවා. ඒ වගේම පරිනාලිකාවේ ඉවතට මෙයාව වේගෙන් පිටුපසට ගෙනවා. ඒ කියලා කියන්නේ මේක පරිනාලිකාව නම් මේ පරිනාලිකාවේ මේ අග්‍රයට මේ කියලා කියන අපි දන්නවා මේක මේ දඟරයක් සඳලා තියෙන්නේ. අපි මෙහෙම චලනය කරනවා මේ දණ්ඩ චුම්බකයක් මේ ඇතුළට සහ ඒ කියලා කියන්නේ මේ පරිනාලිකාව දෙසට සහ පරිනාලිකාවෙන් ඉවතට අපි මේව චලනය කරනවා. ඇදලා ගන්නවා, තල්ලු කරනවා. ඇදලා ගන්නවා, තල්ලු කරනවා. ඉතින් මේ විදිහට ගන්නකොට මේ පේනවා මේ ගැලනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙනවා. ගැලනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේ ගැලනෝමීටරයේ තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියන එක. කටුව උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ කටුව දෙපසට ගමන් කරනවා කියලා කියන්නේ මේකේ විද්‍යුත් ගාමක දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න නම් දෙකලවර විභවාන්තරයක් තියෙන්න ඕනේ. විභවාන්තරයේ තිබීම නිසා මේකේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. එහෙමනම් අපි මෙතෙන්දි කරන්නේ මේ ප්‍රේරණ මේ දඟරය එහෙම නැත්නම් පරිනාලිකාව තුල අපි දන්නවා පරිනාලිකාවේ මෙහෙම අපි පොටක් ගත්තොත් ඔහම රවුම් පොටක් තියෙනවා. දැන් මේක උත්තර ද්‍රවය නම් අනේ මම මෙහෙම බලනකොට මට මෙහෙම රවුමක් පේනවා. හරි ඔය රවුම හරහා ඒ රවුම ඇතුළට චුම්බක බල රේඛා ගමන් කරනවා. දැන් මේකේ නම් උත්තර ද්‍රවයේ තියෙන්නේ මේ පැත්තේ.
මේ පැත්තේ උත්තර ධ්‍රවයේ තියෙනවා නම් බල රේඛා යන්න ඕනේ නැහැ මෙහෙම ඇතුළට යන්නේ. බල රේඛා මෙහෙම අස්සට යන්නේ. ඒ නිසා බල රේඛා මම ගන්නවා මේ විදිහට. දැන් මම මේ දැන් අපි දන්නවා මේ දණ්ඩ චුම්බකයක මේ ඉතින් දණ්ඩ චුම්බකය සැලකුවොත් එහෙම ওই විදිහට තමයි බල රේඛා මේ ගමන් කරන්නේ මේ උත්තර ධ්‍රවයෙන් බල රේඛා මොහොම විහිදිලා යන්නේ. මේකේ මේ කම්බියේ හරස්කඩ වර්ගඵලයේ නියතයක්. දැන් මෙයා ලං කරනවා කියලා කියන්නේ දැන් මම උදාහරණයක් හැටියට ගන්නම් මේක පොට දණ්ඩ චුම්බකයේ ගොඩාක් මෙහෙම ඈතින් තිබුණොත් බල රේඛා මේක අස්සේ යන්නේ මේක ඇතුලේ යන්නේ බල රේඛා මෙහෙම හිතුව මෙහෙම ඇතුලේ යනවා. ගන්නම් මෙහෙම බල රේඛා ඔච්චරක ප්‍රමාණයක් යනවා කියලා දැන් බල රේඛා කී දෙන්නේ 1 2 3 4 5යි බල රේඛා 5ක් යනවා මේක හරහා හැබැයි මේකෙන් නිකුත් වෙනවා බල රේඛා 7ක් නිකුත් වෙනවා මම ගොඩාක් ලං කළොත් එහෙම මෙයාව ගොඩාක් ලං කළොත් මෙයා දිහාවට මෙහෙම වේගෙන් මම මෙහෙම ලං කරනකොට මෙහෙම අපි හිතුව මේ ළඟටම ආසන්නයටම ආවා කියලා ආසන්නයට ආවොත් මේක හරහා මේකෙන් නිකුත් කරන බල රේඛා සියල්ලම මේක හරහා යනවා බල රේඛා සියල්ලම මේක හරහා ගමන් කරනවා බල රේඛා සියල්ලම මේක හරහා ගමන් කරන. ඒ කියලා කියන්නේ ඕගොල්ලන්ට පේන හැකි මම මෙයාව චලනය කරනකොට බල රේඛා ප්‍රමාණය මේ දඟරේ හරහා ගමන් කරන බල රේඛා ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට කාලයත් එක්ක මේ අපි කියලා කියනවා මේ පරිනාලිකාවේ මේ දඟරේ හරහා ඇමිනී ඇති ශ්‍රාවය වෙනස් වෙනවා. කාලයත් එක්ක වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා දඟරේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මම මේව ඇදලා ගත්තොත් එහෙම මෙයාව මම මේ පැත්තට ඇදලා ගත්තොත් අර බල රේඛා සංඛ්‍යාව අඩු වෙනවා. ඈතට යනකොට මේක අස්සෙන් යන බල රේඛා සංඛ්‍යාව වෙනස් වෙනවා අඩු වෙනවා. වැඩි වෙනවා නේ අඩු වෙනවා අඩු වෙන ක්‍රියාවලියක් එන්නේ. එතකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ප්‍රේරණය වෙනකොට ධාරාව ගමන් කරන්නේ අනිත් පැත්තට. හරි. එතකොට මේ විදිහට අපිට පුළුවන් පරිනාලිකාවක් ආසන්නේ චුම්බකයක් පරිනාලිකාවක් ආසන්නේ අපි චුම්බකයක් අපි චලනය කිරීම මගින් අපිට පුළුවන් පරිනාලිකාවේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරන්න. විද්‍යුත් ගාමක බලයක් ඇති කරගන්න. ඒ වගේම තමයි ඔක එක අවස්ථාවක් අනිත් එක තමයි අපි හිතමු චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා මේ විදිහට. ඊට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ හිතන්න බෝඩ් එක ඇතුළට යන චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන්නේ. බෝඩ් එක අස්සට යන චුම්බක ශේෂ්ත්‍රයක්. මේ චුම්බක ශේෂ්ත්‍රය තුල තියෙනවා කියලා හිතන්න මේ විදිහේ සන්නායකයක්. මේ විදිහේ සන්නායකයක් මම ගන්න මේ ලක්ෂය A කියලා මේ ලක්ෂය මම B කියලා ගන්නම්. මෙතෙන් අපි සම්බන්ධ කරලා තියෙනවා කියලා අපි හිතමු ගැල්වනෝමීටරයක්. ඒක සම්බන්ධ කරලා තියෙනවා ගැල්වනෝමීටරයක්. ඊට පස්සේ අපි කරන්නේ මේ ශේෂ්ත්‍රයේ මේ චුම්බක ශේෂ්ත්‍රයේ අපිට පුළුවන් විශාලත්වය අඩු වැඩි කරන්න. කාලයත් එක්ක අපිට පුළුවන් මේ ඇතුළට යන චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේ ඇතුළට යන චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය ක්‍රමයෙන් අඩු කරන්න. ඒක කියන්නේ අර මේ චුම්බකයේ ප්‍රබලතාවය වෙනස් කළොත් එහෙම අපිට පේන අපිට විචලනය කරන්න පුළුවන් චුම්බක ශේෂ්ත්‍රයක් දීලා තියෙනවා නම් අපිට මේ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අඩු කරන්න පුළුවන්. චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි කරන්නත් පුළුවන්. මේක වෙනස් කර හැකියි. මේ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අඩු හෝ වැඩි කිරීමේදී අපිට පේනවා මේ ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. මේ ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. මේ ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ ඒ හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ඒ හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ මේ දණ්ඩේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. හරි? විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒ නිසා තමයි මේ සංවෘත පරිපථය හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ. එහෙනම් අපිට පේනවා අපි ඉස්සරේලා අපි කරේ අපි ශ්‍රාවය අර්ථ දැක්වුවා. ශ්‍රාවය කියලා කියන්නේ B වරක්කයට චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අපි චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි වැඩි කළොත් ඊතන තියලා තියෙන ඊට ලම්බකව තියලා තියෙන හරස්කඩ වර්ගඵලය මගින් අපිට ලැබෙනවා ඒ හරහා ගමන් කරන ශ්‍රාවය කොච්චරද කියලා. අපි ගත්තා phi සමානයි B වරක්කය කියලා. අපි ඒ යම්කිසි චුම්බක ශේෂ්ත්‍රයක අපි සන්නායකයක් අපි තියලා තිබ්බොත් සන්නායක දණ්ඩක් අපි තියලා තිබ්බොත් එහෙම අපිට පේනවා
ඒ සන්නායකය දණ්ඩේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරන්න පුළුවන් අවස්ථා තියෙනවා තුනක් තියෙනවා. සන්නායක දණ්ඩ ගණන් දෙකයි පරිනාලිකාවක එක අවස්ථාවක් තියෙනවා. මොකක්ද අපි ගත්තේ පළවෙනි අවස්ථාව අපි චුම්බක ශේෂ්ත්‍රයක් තුල මේ විදිහේ චුම්බක ශේෂ්ත්‍රයක් තුල චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව අපි දණ්ඩක් අපි චලනය කළොත් අපිට පේනවා මේ දණ්ඩේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරයි. ඒ වගේම තමයි අපි දණ්ඩක් අපේ චුම්බක ශේෂ්ත්‍රයකට මේ චුම්බක ශේෂ්ත්‍රයක් මෙහෙම ඇතුළට තියනවා නම් ඊට ලම්බකව අපි මේ විදිහට අපි සන්නායකයක් අපි තියලා තිබුණා. මේක ඇතුළට එහෙම තියන්න බෑ. චුම්බක ශේෂ්ත්‍රය මෙහෙම තියනවා නම් සන්නායකය මෙහෙම තියනවා නම් විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්නේ නැහැ. චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට තියෙන්නේ මේ සන්නායකය තියෙන්නේ මේ අතට. අපි චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අඩු වැඩි කිරීම මගින් අපට පුළුවන් මේ AB දණ්ඩේ දෙකලවර විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය කරන්න. තුන්වෙනි අවස්ථාව තමයි මම ගත්තේ පරිනාලිකාව. පරිනාලිකාවක් ආසන්නයේ අපි දණ්ඩ චුම්බකයක් ලං කිරීම මගින් හරි එහෙම නැත්නම් ඈඩ් කිරීම මගින් හරි නැත්නම් දණ්ඩ චුම්බකයක් ඒ දඟරේ අසල චලනය කිරීම මගින් අක්ෂය ඔස්සේ හැබැයි අර පරිනාලිකාවේ මම රූප සටහනම කරලා තියෙනවා මේ පරිනාලිකාවේ අක්ෂය ඔස්සේ මේක තමයි පරිනාලිකාව අක්ෂය ඔස්සේ චලනය කිරීම අක්ෂය දිහාවට හරි එහෙම නැත්නම් මේ පැත්තට හරි එහෙම නැත්නම් මෙහා අනිත් පැත්තට අපි ඇදගත්තොත් එහෙම ඇද්දොත් අපිට පේනවා මේ පරිනාලිකාවේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. අපිට පේනවා මේ මෙයා ගැලනෝමීටරය එක අවස්ථාවක එක පැත්තකට යනවා අනිත් අවස්ථාවේ අනිත් පැත්තට යනවා. අපි හඳුන්වනවා මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස. මම හිතන්නේ ওই ටික තමයි අපි දැනගන්න අවශ්‍ය කරන්නේ. ඔයගොල්ලෝ දන්නා මේ දැන් අර මේ සැරේත් MCQ පේපර් එකට ගොඩක් වෙලාවට ආවේ මේ දේශි ප්‍රශ්න වගේක් හරි. මේ තීරි කොටස් තමයි අහලා තිබුණේ. අපි බලමු මේකේ ලියා ගන්න. ඒ අවස්ථා තුන ලියා ගන්න විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් ඇතිවිය හැකි අවස්ථා. විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් ඇතිවිය හැකි අවස්ථා. අපිට මේ අර දණ්ඩ චුම්බකයක් අපිට ගන්නත් පුළුවන් දණ්ඩ චුම්බක දෙකක් අතර මෙහා චලනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් U චුම්බකයක උත්තර ධ්‍රවය හා දක්ෂිණ ධ්‍රවය අතරත් අපිට පුළුවන් මේ දණ්ඩ චුම්බකය කියලා කියන්නේ ඒ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකවත් අපිට පුළුවන් සන්නායකයක් එහාට මෙහාට කරන්න මේක මම ගත්තේ දණ්ඩ චුම්බකයක් හැටියට. එහෙම නැත්නම් අපිට මේ විදිහේ U හැඩති චුම්බකයක් U චුම්බකයක් කියලා කියන්නේ අපි මෙතන නේද? කොහොම තියෙන්නේ? ඒකට මේක මෙහෙම නෙන්නේ. මෙහෙම එනවා. මේක උත්තර ධ්‍රවය මෙයා දක්ෂිණ ධ්‍රවය. ඒකට චුම්බක බල රේඛා මෙහෙට යන්නේ. මේක ඇතුලේ පුළුවන් අපිට දාන්න චුම්බකයක් මේ සන්නායකයක් එහාට මෙහාට චලනය කරන්න. මේක සන්නායකයක් චලනය කරේ. දැන් ගැලනෝමීටරය සම්බන්ධ කරනවා. මේක තුල එහාට මෙහාට උඩට පල්ලෙහාට. එලියා ගන්න. U චුම්බකයක ද්‍රව අතර සන්නායක දණ්ඩක් U චුම්බකයක ද්‍රව අතර සන්නායක දණ්ඩක් ඉහළ පහළ කිරීමේදී U චුම්බකයක ද්‍රව අතර සන්නායක දණ්ඩක් ඉහළ පහළ චලනය කිරීමේදී ශ්‍රාව රේඛා ඡේදනය වන බැවින් විභව අන්තරයක් ප්‍රේරණය වේ. අපි මේක ඇඳගමු. මේක අඳින්න ඕනේ මේ විදිහට ගන්න උත්තර ධ්‍රවයක් සහ දක්ෂිණ ධ්‍රවයක් තියෙනවා. එකේ චුම්බක බල රේඛා උත්තර ධ්‍රවයෙන් දක්ෂිණ ධ්‍රවය දක්වා ගමන් කරනවා.
ඊට පස්සේ ඒ චුම්බක ශේෂ්ත්‍රය තුල අපි මේ විදිහේ සන්නායක දණ්ඩක් අපි ඉහළට පල්ලෙහාට චලනය කරනවා. ඉහළට පල්ලෙහාට චලනය කරනකොට මේ ගැලනෝමීටරයේ විද්‍යුත් ධාරාවක් අපිට ගමන් කරනවා පේනවා මේකේ කටුව උත්ක්‍රමණය වෙනවා. මේ කටුව ගත්තන් පස්සේ මේ පැත්තටයි මෙහාටයි උත්ක්‍රමණය වෙනවා. එතකොට ඒකෙන් අපිට පේනවා මේ දණ්ඩේ දෙකවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවයි කියලා. ඔක තමයි පළවෙනි අවස්ථාව. ඔක තමයි පළවෙනි අවස්ථාව වෙන්නේ. මේක ඇදගන්න. මේක ඇඳගෙන ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාව අපි සටහන් කරගමු. මේක පළවෙනි අවස්ථාව, ඊට පස්සේ දෙවෙනි අවස්ථාව. මේ විදිහට අපි ඉස්සරහට ලියා ගමු. දණ්ඩ චුම්බකයක් පරිනාලිකාවක අක්ෂය ඔස්සේ දණ්ඩ චුම්බකයක් පරිනාලිකාවක අක්ෂය ඔස්සේ චලනය කරන විට පරිනාලිකාව හරහා පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වන නිසා ධාරාව ප්‍රේරණය වී ගැලනෝමීටරයේ උත්ක්‍රමණයක් දක්වයි. මෙන්න මේක අඳින්න. මේක අඳින්න මේ දණ්ඩ චුම්බකයක් ඕන නම් දණ්ඩ චුම්බකයේ අනිත් කෙළවරත් අපි දක්වමු නේද? මේක උත්තරද්‍රව්‍ය මේ පැත්තේ තියෙන දක්ෂිණද්‍රව්‍ය. දක්ෂිණද්‍රව්‍ය අපේ දණ්ඩ චුම්බකය මේ පරිනාලිකාවේ කෙළවර අපි එහාට මෙහාට කරන්නේ. අක්ෂය ඔස්සේ තමයි චලනය කරන්නේ. මේක තමයි අක්ෂය. අක්ෂය දිගේ චලනය කරන්නේ. ඊළඟ එකට තුන්වෙනි අවස්ථාව සන්නායක දණ්ඩක් සමීපයේ චුම්බක ශ්‍රාවය වෙනස් වන විට
සන්නායක දණ්ඩක් සමීපයේ චුම්බක ශ්‍රාවය වෙනස් වන විට විභවාන්තරය ප්‍රේරණය වේ. විභවාන්තරය ප්‍රේරණය වේ. මේ අපිට මේ චුම්බක ශ්‍රාවය ඒක ඇතුළට තියෙන චුම්බක ශ්‍රාවය වෙනස් කරන්න පුළුවන්. ඇතුළට හරි එහෙම නැත්නම් එළියට තියෙනවා නම් එළියට තියෙන්නත් පුළුවන් මේ චුම්බක ශ්‍රාවය. මෙහෙම මේ පැත්තට. මෙහාට තියෙන්නත් පුළුවන්. මෙහෙම අස්සට තියෙන එකක් මම ඇඳලා තියෙන්නේ. ඔක එළියට එන්නත් පුළුවන් මේක. බෝඩ් එකෙන් එළියට. අර පැත්තේ මේ මම බෝඩ් එක තියෙනවා නම් බෝඩ් එකෙන් එහා පැත්තේ තමයි උත්තරත් දෙන්නේ. දක්ෂිණ ද්‍රවයේ තියෙන මේ පැත්තේ. එතකොට චුම්බක ශ්‍රාවයේ මේ බෝඩ් එක හරහා එළියට එනවා. එහෙම එකක් අඳින්නේ මේ විදිහට. මේක සටහන් කරගන්න. ඕකේ අපිට චුම්බක ශ්‍රාවයේ අඩු වැඩි කිරීම මගින් අපිට පුළුවන් මේ සන්නායක දණ්ඩේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරන්න. ඊළඟට අපි බලමු ෆැරඩේ නියමය. ෆැරඩේ නියමය. ෆැරඩේ නියමය. ෆැරඩේ නියමයෙන් කියවෙන්නේ අපි කියව චුම්බක ශ්‍රාවය වෙනස් කරනකොට යම්කිසි චුම්බක ශේෂ්ත්‍රයක තියෙන චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කරනකොට ශ්‍රාවය වෙනස් කරනකොට සන්නායකයක දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මේ ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය අපි දක්වන්නේ E වලින්. ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා. ශ්‍රාවයේ ඒ කියලා කියන්නේ dt කාලයකදී ශ්‍රාවයේ සිදුවන වෙනස් වීම d5 නම් ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී වෙනස් වන ශ්‍රාවය කියලා කියන්නේ d5 බෙදීම dt තමයි මේ ඒකක කාලයකදී වෙනස් වන ශ්‍රාවය වෙන්නේ. ඉතින් ඒක සමානුපාතික වෙනවා ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය. E සමානුපාතිකයි d5 බෙදීම dt වෙනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් E සමානයි එක k නියතයක් වෙනවා k වරක් d5 බෙදීම dt කියලා. ඔය k වල අගය එකක් කියලා ව්‍යුත්පන්න කරගෙන තියෙනවා. එකක් කියලා ඔප්පු කරලා තියෙනවා. එතකොට E සමානයි d5 බෙදීම dt වෙනවා. මේක තමයි අපි කියවන්නේ ෆැරඩේ නියමය. ෆැරඩේ නියමයෙන් කියවෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයක ශ්‍රාවය වෙනස් කරන විට සන්නායකයක දෙකලවර ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය E කියන එක සමානුපාතික වෙනවා. විද්‍යුත් ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය E සමානුපාතිකයි ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට E සමානුපාතිකයි d5 බෙදීම dt වෙනවා. ඊට අපි සටහන් කරගමු ෆැරඩේ නියමය. ෆැරඩේ නියමය. ෆැරඩේ නියමය යටතේ ලියා ගන්න පරිපතයක චුම්බක ශ්‍රාවය වෙනස් වන විට ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය චුම්බක ශ්‍රාවය වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. චුම්බක ශ්‍රාවය වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ.
කියලා මෙන්න මේක සටහන් කරගන්න. E සමානුපාතිකයි d5 බෙදීම dt ට. එතකොට ඕක ලියන්න පුළුවන් E සමානයි k වරක් d5 බෙදීම dt ට. නමුත් k වලගේ සමාන වෙන එකක් වෙනවා. එම නිසා E සමානයි d5 බෙදීම dt වෙනවා. E සමානයි d5 බෙදීම dt ට. ප්‍රේරිත විද්‍යුත්ගාමික බලය සමාන වෙනවා ශ්‍රාවී වෙනස් වීමේ ශීඝ්‍රතාවය. d5 බෙදීම dt කියලා කියනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් ඔය 5 කියලා කියන එක b වරක් a ට සමානයි. E කියන එක මේක පස්සේ අපි පස්සේ සටහන් කරගමු. E කියන එක සමාන වෙනවා d බෙදීම dt වරක් 5 කියන එක ලියුවේ b වරක් a. චුම්බක ශ්‍රාවය වෙනස් කරනවා නම් හරස්කඩ වර්ගඵලය වෙනස් නොකර අපට ඕක ලියන්න පුළුවන් E සමානයි a වරක් db බෙදීම dt කියලා. මේ ගණන් හතරකට අපි ඒව දාමු. E සමානයි a වරක් db බෙදීම dt ට. චුම්බක ශ්‍රාවය වෙනස් හරි මේකේ ලියා ගන්න පළවෙනි ගාන පොටවල් එකේ රෝමීලා කණ්ඩාලා 1 කියලා ගන්න. පොටවල් 50කින් යුත් පොටවල් 50කින් යුත් කම්බි දඟරයක් කරහා පවතින පොටවල් 50කින් යුත් කම්බි දඟරයක් කරහා පවතින චුම්බක ශ්‍රාවය 3.1 වැඩි කිරීම 10 3.1 වැඩි කිරීම 10 3.1 වැඩි කිරීම 10 වේබ සිට 0.1 වැඩි කිරීම 10 දක්වා දශම බිඳුවයි දෙකක තප්පර දශම බිඳුවයි දෙකයි තප්පර කාලයකදී අඩු කරන ලදී. දශම බිඳුවයි දෙකයි තප්පර කාලයකදී අඩු කරන ලදී. දඟරේ ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොපමණද? දඟරේ ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොපමණද? දඟරේ ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොපමණද? ඔක තමයි පළවෙනි කොටස. අපසරේ මම කියවන්නම්. පොටවල් 50කින් යොත් කම්බි නගරය හරහා පවතින චුම්බක ශ්‍රාවය 3.1 වැඩි කිරීම 10 වේබ සිට 0.1 වැඩි කිරීම 10 වේබර්ස් දක්වා තප්පර 0.2ක කාලයකදී අඩු කරන ලදී. නගරයේ ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොපමණද? දෙවෙනි එක අරය සෙන්ටිමීටර් 3ක් වන
අරය සෙන්ටිමීටර් 3ක් වන අරය සෙන්ටිමීටර් 3ක් වන අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තාකාර කම්බි නගරයක වෘත්තාකාර කම්බි නගරයක කොටවල් 50ක් ඇත. කොටවල් 50ක් ඇත. කොටවල් 50ක් ඇත. එම දඟරයට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයක් ක්‍රියා කරයි. එම දඟරයට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයක් ක්‍රියා කරයි. ශේෂ්ත්‍රයේ විශාලත්වය 0.1 ටෙස්ලා 0.1 ටෙස්ලා සිට 0.35 ටෙස්ලා 0.35 ටෙස්ලා දක්වා වැඩි කිරීමට 0.35 ටෙස්ලා දක්වා වැඩි කිරීමට ගත වූ කාලය මිලිසෙකන්ඩ්ස් දෙක නම් දඟරයේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. දඟරයේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. දඟරයේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. දෙවෙනි කොටසත් මම නැවත වරක් කියවන්නම්. අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තාකාර කම්බි නගරයක කොටවල් 50ක් ඇත. එම දඟරයට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයක් ක්‍රියා කරයි. ශේෂ්ත්‍රයේ ශ්‍රාවකණත්වය ටෙස්ලා 0.1 සිට 0.35 ටෙස්ලා දක්වා වැඩි කිරීමට ගත වූ කාලය මිලිසෙකන්ඩ්ස් දෙක නම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. බලමු ඒක අපි හදන්න. අනිත් එක මම ගත්ත සමීකරණයක් තිබුණා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය E සමානයි d5 බෙදීම dt වෙනවා. කොටවල් n සංඛ්‍යාවක් තියනවා නම් කොටවල් ගණන n ප්‍රමාණයක් තියනවා නම් E කියන එක සමාන වෙනවා n වරක් d5 බෙදීම dt ට. කොටවල් සංඛ්‍යාවෙන් අපි වැඩි කරන්න ඕනේ. n වරක් d5 බෙදීම dt වෙනවා. අපි දැන් යමු මේක හදාගන්න. මේක මකන්න. ඔයගොල්ලන්ට ලේසි හදාන්න ඔච්චර අමාරුවක් නැහැ. සමීකරණයට ආදේශ කරන එක විතරයි තියෙන්නේ. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අපෙන් අහනවා කොච්චරද කියලා. කොටවල් ගන්නක් දීලා තියෙන නිසා මම කෙලින්ම සමීකරණය ලියන්නම් E සමානයි n වරක් d5 බෙදීම dt. n කියලා කියන්නේ කොටවල් සංඛ්‍යාව කොටවල් 50යි. වැඩි කිරීම d5 කියලා කියන්නේ ශ්‍රාවයේ සිදුවන වෙනස. ශ්‍රාවයේ සිදුවන වෙනස වෙන්නේ 3.1 වැඩි කිරීම 10 ඍණ 4 ඉඳන් 0.1 වැඩි කිරීම 10 ඍණ දක්වා අඩු කරලා තියෙන්නේ. ඊළඟ වෙනස වෙන්නේ 3.1 වැඩි කිරීම 10 ඍණ 4 ඍණ 0.1 වැඩි කිරීම 10 ඍණ 4 බෙදීම 0.2කට 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 dt කියලා කියන්නේ කාල වෙනස. ඒක 0.2ක් වෙන තප්පර වලින්. දැන් මේක අපි සුළු කරන්න. ඊට එන 50 වැඩි කිරීම 3.1කින් 0.1ක් අඩු වුණොත් 3යි 3 වැඩි කිරීම 10 ඍණ 4 බෙදීම එතන එන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 2 කියලා ලියන්නම් මම. 2 වැඩි කිරීම 10 ඍණ 2 50 3 150යි 150 දෙකෙන් බෙදුනම 75යි. ඒකට 75 වැඩි කිරීම 10 ඍණ 2 එනවා. ඒ කියන්නේ 0.75ක් එනවා වෝල්ට් වලින් ගන්න. වෝල්ට් 0.75යි. වෝල්ට් 0.75ක් වෙනවා ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය.
ප්‍රේරිත විදුලි ගාමක බලය එන්නේ ඒක. ඊට පස්සේ යන්න දෙවෙනි කොටසට. අරේ සෙන්ටිමීටර් 3ක් වන වෘත්තාකාර කම්බි නගරයක පොටවල් 50ක් ඇත. එම නගරයට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයක් ක්‍රියා කරයි. ශ්‍රාව ඝනත්වය 0.1 ටෙස්ලා සිට 0.05 දක්වා වැඩි කිරීමට ගත වූ කාලය. එතකොට B තමයි වෙනස් කරලා තියෙන්නේ. ගත වූ කාලය මිලිසෙකන්ඩ්ස් 2 නම් ප්‍රේරිත විදුලි ගාමක බලය සෑම. මම මේක මකන්නම්. මේක මකලා මම ලියනවා මේක මේ විදිහට n සමානයි n වරක් d5 බෙදීම dt එන්නේ ප්‍රේරිත විදුලි ගාමක බලය. මේක මට මෙහෙම ලියවෙකි e සමානයි n වරක් d බෙදීම dt වරක් b වරක් a කියලා ලියවෙකි. මේ b වරක් a කියලා. දැන් මේකේ මට ඒ එළියට ගත හැකි. මොකද ඒකේ වර්ගඵලය නියතයක් වෙන අර මේ අපිට දීලා තියෙන දඟරය කම්බි දඟරය. එතකොට ඒ නියතයක් වෙන. එතකොට ලියන්න පුළුවන් n වරක් a වරක් මේක ලියවෙකි db බෙදීම dt. b තමයි වෙනස් කරන්නේ කාලයත් එක්ක. එතකොට දැන් අපි මේකට ආදේශ කර හැකි n කියලා කියන්නේ පොටවල් සංඛ්‍යාව. පොටවල් සංඛ්‍යාව 50යි. අරය මේ වෘත්තාකාර දඟරයක් තියෙන්නේ. මේ වෘත්තාකාර දඟරේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 3ක්. එබැවින් මෙයාගේ වර්ගඵලය කියලා කියන්නේ මේ වර්ගඵලය එක සමානයි πr වර්ගයට. π කියලා කියන්නේ 7/22යි. r වර්ගය කියලා කියන්නේ 3 වැඩි කිරීම 10^2 වර්ගය. වරක් db බෙදීම dt. db කියලා කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීම. ඒක වෙනස් වෙලා තියෙනවා 0.1 ඉඳන් 0.35 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකට එන්නේ 0.35 දක්වා වැඩි වෙලා තියෙනවා. 3.5 ඍණ 0.1 එන්නේ නේ. බෙදීම ඒ සඳහා ගත වෙච්ච කාලය වෙන්නේ මිලිසෙකන්ඩ්ස් 2යි. සෙකන්ඩ්ස් කරොත් 10^3න් වැඩි කරන්න ඕනේ. දැන් මේක සුළු කරන්න ඕනේ. ඕක සුළු කරලා ඉවරලා ඔයගොල්ලෝ හොයන්න ඕනේ ප්‍රේරණීය වෙච්ච විදුලි ගාමක බලය කොච්චරද කියලා. ඒක හදන්න බලන්න. කොහොමද ගන්න? ඕකේ එනවා මං හිතන්නේ 17.7ක් වගේ ආගියා. දැන් එනවා 17.7ක්. සුළු කරපුවාම බලන්න 17.7ක් එනවද කියලා. මේවා ඉන්න වෝල්ට් වලින් එන්නේ. මේවා ඉන්න වෝල්ට් ප්‍රේරිත විදුලි ගාමක වලින් එහෙම නැත්නම් විභවාන්තරය අපි දක්වන්නේ වෝල්ට් වලින්. ඒකට 17.7ක් එනවා වෝල්ට් වලින් ගත්තොත්. දාහටයි දශම හතක් වෙන වෝල්ට්. ඒක කමන්නේ ඒක සටහන් කරගන්න. අපි බලමු දෙවෙනි ගාන. 2 සෙන්ටිමීටර් 8 වැඩි කිරීම සෙන්ටිමීටර් 2 සෙන්ටිමීටර් 8 වැඩි කිරීම සෙන්ටිමීටර් 2 මාන සහිත ඍජු කෝණාශ්‍රාකාර කම්බි පුඩුවක් ශ්‍රාව ඝනත්වයේ 0.5 ටෙස්ලා. ශ්‍රාව ඝනත්වය 0.5 ටෙස්ලා 0.5 ටෙස්ලා වූ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට අභිලම්බව තබා
චුම්බක ශේෂ්ත්‍රයකට අභිලම්බව තබා චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය 0.2යි ts ඍණ 1 0.2යි ts ඍණ 1 ඒකල කියන්නේ තප්පරයට ටෙස්ලා 0.2 නියත ශීඝ්‍රතාවයකින් අඩු කරනු ලැබේ. නියත ශීඝ්‍රතාවයකින් අඩු කරනු ලැබේ. නියත ශීඝ්‍රතාවයකින් අඩු කරනු ලැබේ. පුඩුවේ ප්‍රතිරෝධය 1.6යි ඕම්. පුඩුවේ ප්‍රතිරෝධය 1.6යි ඕම් නම් පුඩුවෙන් තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය සොයන්න. පුඩුවෙන් තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය සොයන්න. පුඩුවෙන් තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය සොයන්න. මම ආපහු කියන්නම්. සෙන්ටිමීටර් 8 වැඩි කිරීම සෙන්ටිමීටර් 2 මාන සහිත ත්‍රිකෝණාකාර කම්බි පුඩුවක් ශ්‍රාව ඝනත්වය 0.5 ටෙස්ලා වූ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට අභිලම්බව තබා චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය 0.2ts ඍණ 1 නියත ශීඝ්‍රතාවයකින් අඩු කරනු ලැබේ. පුඩුවේ ප්‍රතිරෝධය ඕම් 1.6 නම් පුඩුවෙන් තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය සෑම. පුළුවන් ද බලන්න ඔක් කරන්න. ඔයගොල්ලෝ අර ප්‍රේරණය වන විදුද්ගාමක බලය හොයන්න ඕනේ කොච්චරද කියලා. ප්‍රේරණය වන විදුද්ගාමක බලය කියලා කියන්නේ V. V කිව්වත් එකයි E කිව්වත් එකයි. එතකොට V දන්නවා. තාපයේ ලෙස උත්සර්ජනය වන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ප්‍රතිරෝධය දීලා තියෙන හින්දා අපිට ලියන්න පුළුවන් තාපයේ උත්සර්ජනය වන ශ්‍රමතාවය P නම් P සමානයි V වර්ගයේ බෙදීම R කියලා. එතකොට V දන්නවා නම් V හොයාගත්තොත් V එහෙම නැත්නම් E හොයාගත්තොත් අපිට පුළුවන් අපිට හොයන්න මේ R දන්නා නිසා P හෙව්වේ කියලා. R දන්නා නිසා අපිට පුළුවන් P හොයන්න. එහෙනම් මුලින්ම හොයන්න ඕගොල්ලෝ මේ V කොච්චරද කියලා. V කියලා කියන්නේ A වලගේ මේ E වලගේ අපෙන් අහන්නේ. E සමානයි A වරක් d5 බෙදීම dt. E සමානයි A වරක් d5 බෙදීම dt. ඊළඟට A වරක් d වරක් 5 කියලා sorry මෙතන පොටවල් සංඛ්‍යාව sorry පොටවල් සංඛ්‍යාවෙන් මෙතනත් එනවා n මෙතන එන්නේ b වරක් a බෙදීම dt ට. ඕකේ වෙනස් කරන්නේ මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය වෙනස් කරන්නේ. එතකොට a එළියට ගත හැකි. n වරක් a වරක් db බෙදීම dt ට. ආදේශ කරන්න පොටවල් සංඛ්‍යාව අපිට දීලා තියෙනවා. එකයි දීලා තියෙන්නේ. පොටවල් එකයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ එක විතරයි. පොටවල් එකයි තියෙන්නේ. ඒ කියලා කියන්නේ ඍජුකෝණාකාර කම්බි පොඩුවක්. ඒ නිසා 8 වරක් 2 එන්නේ නේද? 8 වරක් 2 හැබැයි මෙතන එන්නේ වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර කරන්න ඕනේ 10 ඍණ 4න් වැඩි කරනවා. dB බෙදීම dt දීලා තියෙන අපට 0.2යි කියලා. ශ්‍රාවය වෙන වෙනස් වෙන ශීඝ්‍රතාවය 0.2යි. ඉතින් මේකෙන් අපට හොයන්න පුළුවන් විභවාන්තරය කොච්චරද කියලා. එහෙම නැත්නම් විදුද්ගාමක බලය. මේක ලියුව එකේ 8 වරක් 2 16යි. වැඩි කිරීම 10 ඍණ 4. වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඍණ 2 කියලා ලියුව එකේ 0.2 කියන එක. එතකොට එනවා 32 වැඩි කිරීම 10 ඍණ 6ක්. 10 ඍණ 6යි වෝල්ට්. 32 වැඩි කිරීම 10 ඍණ 6යි වෝල්ට් එන මේ මෙයාගේ ප්‍රේරණය වන විදුද්ගාමක බලය. එහෙම නැත්නම් විභවාන්තරය මේ ගානේ. එතකොට අපි විභවාන්තරය අපි දන්නවා දැන් පුඩුවේ ප්‍රතිරෝධය දීලා තියෙනවා. පුඩුවෙන් තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය කොච්චරද කියලා අහනවා. ඊළඟට අපි ලියන්න පුළුවන් P සමානයි V වර්ගයේ බෙදීම R කියන සමීකරණය දාන්න. P සමානයි V වර්ගයේ බෙදීම R. එතකොට අපි දන්නවා මේ V අපේ
දන්නවා මේ 32 වැඩි කිරීම 10 ඍණ 6යි. මේක අපි වර්ග කරනවා. R වලගේ අපිට දීලා තියෙන 1.6ක්. 1.6ක් එන ඕකෙන් P heavy එක කොතරද කියලා. එතකොට එන්නේ වොට් වලින්. ඔක විදියටයි කරන්නේ. මේක මේ විදියට අපිට හදා ගන්න පුළුවන්. බලන්න ඕකේ උත්තරේ එන්නේ 10 ඍණ 10ක් එනවා 6.4 වැඩි කිරීම 10 ඍණ 10ක් එන්නේ. අයයි දශම 4 වැඩි කිරීම 10 රීට 10ක් වෙනවා වොට් වලින් ගත්තොත්. කොට ඔක ලේසියෙන් හදා ගන්න පුළුවන්. අනිත් එක තවත් නියමයක් තියෙනවා ලෙන්ස් නියමය කියලා එකක්. අනිත් නියමය තමයි ලෙන්ස් නියමය. ඉස්සරෙලාම අපි ගත්තේ ෆැරඩේ නියමය. දැන් කියවෙන්නේ ලෙන්ස් නියමය. ලෙන්ස් නියමයෙන් කියවෙන්නේ සංවෘත පරිපථයක් සංවෘත පරිපථයක අපි යම් වෙනසක් සිදු කළොත් සංවෘත පරිපථයක අපි යම් කිසි වෙනසක් සිදු කළොත් ඒ වෙනස නැතිවන ආකාරයට තමයි මේ විද්‍යුත් ධාරාවක් හා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. සංවෘත පරිපථයක අපි යම් වෙනසක් සිදු කළොත් එම වෙනස නැතිවන ආකාරයට ධාරාව හා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. උදාහරණයක් ඇටියට අපි හිතමු මෙහෙම. මම සලකන්නම් කම්බි නගරයක්. මේ කම්බි නගරේ ඇතුළට තියනවා කියලා හිතන්න චුම්බක ශේෂ්ත්‍රයක්. මේ කම්බි නගරයේ හරහා ඇතුළට තියනවා චුම්බක ශේෂ්ත්‍රයක්. චුම්බක ශේෂ්ත්‍රයේ මෙහෙම නිකන් තියෙනකොට මේකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ නැහැ. හරි? විද්‍යුත් ගාමක ප්‍රේරණය වෙන්න නම් මේකේ චුම්බකශාවය වෙනස් කරන්න ඕනේ. අපි හිතමු අපි මෙයාගේ ඇතුළට මේ ඇතුළට තියෙන චුම්බකශාවය අපි අඩු කරනවා කියලා. අපි ඇතුළට තියෙන මේ චුම්බකශාවය අපි අඩු කරනවා. අඩු කරනකොට මේකේ කියලා කියන්නේ කාලයත් එක්ක චුම්බකශාවය අඩු කරගෙන යනවා. හිතන්න ටෙස්ලා 10ක් තිබුණා. ඊළඟ තප්පරයේදී 9 කරා, ওই විදිහට 8 කරා, ওই විදිහට ක්‍රමක්‍රමයෙන් අපේ චුම්බකශාවය අඩු කරගෙන යනවා කියලා හිතන්න 10ක් තිබුණා. 9 කරා 8 ওই විදිහට ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. අඩු කරගෙන යනකොට මේකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ මේ වෙනසට පටහැනි වෙන ආකාරයට. ඒ වෙනස නැතිකරන්න නැතිවන ආකාරයට තමයි විද්‍යුත් ගාමක මේකේ හරහා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. දැන් මම කිව්වා මේ ඇතුළට තියෙන චුම්බකශාවය අඩු වෙනවා කියලා. ඇතුළට තියෙන චුම්බකශාවය අඩු වෙනවා නම් ඇතුළට තියෙන ඒ අඩුවන ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් චුම්බකශාවය වැඩි වන ආකාරයට විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. ධාරාව ගමන් කරන්නේ මේ විදිහට. අපි ඒක ගන්න මේ විදිහට දකුණු අතින් අපි ගන්න. අපි දකුණු අත මම තියා ගන්නවා මෙහෙම. දකුණු අත මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඔයගොල්ලන්ට පේනකොට මෙන්න මෙහෙම තියෙන්නේ. දකුණු අත මම මේ විදිහට තියා ගන්නවා. මේ විදිහට තියාගෙන චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන්නේ මේකේ ඇතුළට. එතකොට මං කිව්වා මේ ඇතුළට තියෙන චුම්බකශාවය අඩු කරනවා කියලා. එහෙනම් ඇතුළට තියෙන චුම්බකශාවය අඩු කරනවා නම් ඇතුළට තියෙන චුම්බකශාවය වැඩි වෙන විදිහට තමයි මේ දඟරේ තුල ධාරාවක් ගමන් කරන්න ඕනේ. ඒ නිසා ඇතුළට චුම්බකශාවය වැඩි වෙන්නේ ඇඟිල්ල මං මෙහෙම ඇතුළට අපි මේ විදිහට ඇතුල් වෙන විදිහට අත තියලා අත කරකනවා මෙහාට. අත කරකනවා මෙහෙම. මෙහෙම කරකනකොට ඔයගොල්ලන්ට පේනවා මගේ මාපට ඇඟිල්ල ඇතුළට යනවා. අනිත් ඇඟිලි ටික මෙහෙම රවුමට කැරකෙනවා.
කියලා කියන්නේ මේකේ විද්‍යුත් ධාරාව හට ගන්න ඕනේ මේ නගරය තුල මේ පැත්තට. නගරය තුල මේ පැත්තට හට ගන්නවා කියලා කියන්නේ මේ කම්බි නගරයේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ප්‍රේරණය වෙනකොට අපි මේක අපිට ගන්න පුළුවන් කෝෂයක් හැටියට ගත්තොත් මෙයා ධනාග්‍රේ වෙනවා. ධනාග්‍රේෙන් තමයි විද්‍යුත් ධාරාව එන්නේ. මෙහෙට ගිහිල්ලා මෙයා මේ පැත්තට යනවා. ඔය විද්‍යුත් ගාමක මෙයාගේ චුම්බක ශ්‍රාවය අඩුවන ආකාරයට අපි අඩු කළොත් එහෙම චුම්බක ශ්‍රාවය අඩු කළොත් ඒ අඩුවන චුම්බක ශ්‍රාවය වැඩි වන ආකාරයට තමයි මේකේ විද්‍යුත් ධාරාවක් හටගන්නේ. එතකොට මේක මෙහාටයි යන්නේ. අපිට මේ ඇතුළට තියෙන චුම්බක ශ්‍රාවය අපි වැඩි කරනවායි කියලා. මේකේ ඇතුළට තියෙන මේ චුම්බක ශ්‍රාවය අපි වැඩි කරනවා. වැඩි කරනකොට අපි බලමු විද්‍යුත් ගාමක බලයක් කොහොමද ප්‍රේරණය වෙන්නේ කියලා. චුම්බක ශ්‍රාවය මේ අතට තියෙන්නේ. අපි මෙහාට වැඩි කරනවා. ඇතුළට වැඩි කරනකොට මෙයා ඇතුළට වැඩි කරනකොට ඒ වැඩි වෙන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අඩු කරන්න නම් මෙහෙට ඇතුළට යනවා නම් චුම්බක ශ්‍රාවය අපි මේ පැත්තට කරන ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒක අඩු කරන්න අනිත් පැත්තට චුම්බක ශ්‍රාවය එන්න ඕනේ. අපි මේ පැත්තට එකක් වැඩි කරොත් අනිත් පැත්තේ ඉඳන් එකක් ආවොත් අර ඇතුළට ගිය එකයි එළියට ආපු එකයි කැන්සල් වෙලා යනවා. ඒතකොට අන්න ඒ විදිහට ඇතුළට චුම්බක ශ්‍රාවය අපි වැඩි කරනකොට ඇතුළට යන චුම්බක ශ්‍රාවය අඩුවන ආකාරයට තමයි විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්න ඕනේ. එතකොට එළියට චුම්බක ශ්‍රාවය එළියට චුම්බක බල රේඛා ඉන ආකාරයට තමයි විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්න ඕනේ. එතකොට බලන්න මේකේ චුම්බක ශ්‍රාවය මම කිව්වා ඇතුළට වැඩි කරනවා කියලා. ඇතුළට වැඩි කරනවා නම් එළියට ඉන හැටියට තමයි එළියට චුම්බක බල රේඛා ඉන හැටියට තමයි ධාරාව ගමන් කරන්න ඕනේ. මේ බලන්න මගේ මාපටිකිල්ල මම ගත්තා එළියට දකුණු අතේ. ඒකට එහෙම එළියට එන්න නම් මම අත කර කන්න ඕනේ මාමාවර්ත දිශාවට. එතකොට මේ පැත්තට ඒක කරකෙන්නේ අත. මෙහාට කරකෙන්නේ ධාරාව තියෙන්නේ මෙහාට. එතකොට පේනවා ඇති කෝෂය. කෝෂයේ ධනාග්‍රය තියෙන්නේ මෙහාට මේ. ඉස්සරහලා ධනාග්‍රය මේ පැත්තට. ඒක කෝෂයක් හැටියට ක්‍රියා කරනවා. දැන් සංවෘත පරිපථයක් හැටියට ක්‍රියා කරනවා. මෙයා ධන වෙනවා. මෙයා ඍණ වෙනවා. මේකේ අනිත් අත. මේ නියමය අපි හඳුන්වනවා ලෙන්ස් නියමය කියලා. එතකොට ලෙන්ස් නියමය මගින් තමයි ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ දිශාව සහ සංවෘත පරිපථයේ ධාරාවේ දිශාව තීරණය කරන්නේ. ඕකේ ඒ නිසා අපි මේක කියනවා මේ ලෙන්ස් නියමය දාපුවම අපි ලියන්නේ E සමානයි ඍණ d5 බෙදීම dt කියලා. ලෙන්ස් නියමය දාලා අපි ලියනවා E සමානයි ඍණ d5 බෙදීම dt. මොකද අර යම්කිසි සංවෘත පරිපථයක වෙනසක් ඇති කළොත් ඒ වෙනස නැතිවන ආකාරයට තමයි විද්‍යුත් ගාමක බලය සහ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ. අපි ඕකත් සටහන් කරගමු. ලෙන්ස් නියමය. ලෙන්ස් නියමය. ලෙන්ස් නියමය. ලියා ගන්න මේ විදිහට සංවෘත පරිපථයක යම් වෙනසක් සිදු කළ විට සංවෘත පරිපථයක යම් වෙනසක් සිදු කළ විට එම වෙනස නැතිවන ආකාරයට ධාරාව හා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වේ. ධාරාව සහ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වේ. එකලා ලියා ගන්න E සමානයි ඍණ d5 බෙදීම dt කියලා. ලෙන්ස් නියමය දාපුවාම අපිට ලියන්න වෙන්නේ E සමානයි ඍණ d5 බෙදීම dt. E සමානයි ඍණ d5 බෙදීම dt වෙනවා. ඒකලා මෙන්න මේකයි. මේ මම ගත්තේ චුම්බක ශේෂ්ත්‍රයේ ඇතුළට අඩු වෙනවා. ඇතුළට අඩු වෙනකොට ඇතුළට වැඩි වෙන හැටියට තමයි විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. මෙතන මම ගත්තේ ඇතුළට වැඩි වෙනවා. ඇතුළට වැඩි වෙනකොට ඔයගොල්ලන්ට පේන ඇතුළට වැඩි වෙනකොට එළියට
චුම්බක සාවරයක අයින පරිදි තමයි විදුද්ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. ඒ ටික ඉඳගන්න. 10 1 2 කියලා අරගෙන ඒ දෙක ගන්න. ඔය ලියන්න ඕනේ නැහැ මේ පේනවනේ රූපේ බලපු ගමන්. මේ ලියන්න ඇතුළට අඩුවේ. මේ ඇතුළට වැඩි වෙනවා. ඔකේ චුම්බක සාවයේ එළියට එන අවස්ථාවක් අඳින්න පුළුවන්. ඉතින් එකක් ඇද්දා නම් අනිත් එක ඕනේ නැහැ. හරිනේ. බලමු මේකේ ගණන් කීපයක් හදන්න. ලියාගන්න මේ ගාන. ඒ පළවෙනි එක සෙන්ටිමීටර් 10 වැඩි කිරීම සෙන්ටිමීටර් 5. සෙන්ටිමීටර් 5 මාන සහිත ඍජු කෝණාශ්‍රාකාර කම්බි දඟරයක පොට 100ක් ඇත. පොට 100ක් ඇත. පොට 100ක් ඇත. එය 0.1 ටෙස්ලා. ඒ 0.1 ටෙස්ලා ශ්‍රාව ඝනත්වයෙන් යුත් චුම්බක ක්ෂේත්‍රයකට අභිලම්බව තබා ඇත. චුම්බක ක්ෂේත්‍රයකට අභිලම්බව තබා ඇත. චුම්බක ක්ෂේත්‍රයකට අභිලම්බව තබා ඇත. තප්පර 0.5ක කාලයකදී චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය දශම 0.5 ටෙස්ලා දක්වා අඩු වූයේ නම් දඟරයේ ප්‍රේරණය වන විදුද්ගාමක බලයේ විශාලත්වය සයන්. මම නැවතත් කියන්නම්. සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර් 5 මාන සහිත ලියලා තියෙනවා. මාන සහිත ඍජු කෝණාශ්‍රාකාර කම්බි නගරයක පොටබල් 100ක් ඇත. එය 0.1 ටෙස්ලා ශ්‍රාව ඝනත්වයෙන් යුත් චුම්බක ක්ෂේත්‍රයකට අභිලම්බව තබා ඇත. තප්පර 0.5ක කාලයකදී චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය 0.5 ටෙස්ලා දක්වා අඩු වේ නම් කම්බියේ ප්‍රේරණය වන විදුද්ගාමික බලයේ විශාලත්වයේ සයන්.
ඒක නම් ලෙන්ස් නීමේ දාන්න නෑ. ගෙලින්ම සමීකරණේ දාලා ඉවරලා අර ඉස්සරේලා වගේම හදන්න තියෙන්නේ. පොටවල් ගානක් දීලා තියෙනවා. එතකොට ඒකේ චුම්බකශාවයේ ඝනත්වය තමයි වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ හදාගෙන යන්න මාත් හදන්න. චුම්බකශාව ඝනත්වය වෙනස් වෙන්නේ නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් E සමානයි n වරක් a වරක් dB බෙදීම dt. චුම්බකශාව ඝනත්වය වෙනස් වෙන්නේ n කියලා කියන්නේ පොටවල් සංඛ්‍යාව, a කියලා කියන්නේ වර්ගඵලය. ප්‍රේමේ සම්බිදාගේ ෆ්‍රේම් එකේ වර්ගඵලය තමයි a කියලා කියන්නේ. එතකොට n කියලා කියනවා පොටවල් තියෙනවා 100ක්. a කියලා කියන්නේ 10 වරක් 5 වැඩි කිරීම 10 ඍණ 4. චුම්බකශාවය වෙනස් වෙනවා 0.1 ඉඳන් 0.5 දක්වා. 0.1 ඍණ 0.5. මෙතේම ගතවන කාලය තප්පර 0.5. මේක සුළු කරන්න. එතකොට එන ප්‍රේරණය වෙන විදුලිකාමක බලය කොච්චරද කියලා. 5 වැඩි කිරීම 10 ඍණ 1යි මෙතන. 0.1න් 0.5ක් අඩු කරපුවාම 5 වැඩි කිරීම 10 ඍණ 2යි නේද? 0.5 මෙතනත් එනවා 5 වැඩි කිරීම 10 ඍණ 2යි. මේකට මෙහා කැපිලා යනවා. 0.5ක් කියන්නේ වෝල්ට් නේ. වෝල්ට් 0.5ක් කියන්නේ. ඒක ලේසියි හරි. ඊළඟ එකත් ඒ වගේ ලේසි ගානක්. පැත්තක් සෙන්ටිමීටර් 10ක් වන පැත්තක් සෙන්ටිමීටර් 10ක් වන පැත්තක් සෙන්ටිමීටර් 10ක් වන වට 500කින් යොත් වට 500කින් යොත් වට 500කින් යොත් සමචතුරස්‍රාකාර සන්නායක පුඩුවක් සමචතුරස්‍රාකාර සන්නායක පුඩුවක් චුම්බක ශේෂ්ත්‍රයට අභිලම්බව තබා ඇත. චුම්බක ශේෂ්ත්‍රයට අභිලම්බව තබා ඇත. චුම්බක ශේෂ්ත්‍රයට අභිලම්බව තබා ඇත. චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය තප්පරයට ටෙස්ලා එකක තප්පරයට ටෙස්ලා එකක ශීඝ්‍රතාවයකින් වැඩි කරන විට තප්පරයට ටෙස්ලා එකක ශීඝ්‍රතාවයකින් වැඩි කරන විට පුඩුවේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. පුඩුවේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. පුඩුවේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සොයන්න. ඊළඟට පුඩු එකයි දෙන්නේ. එතකොට n වලගේ එකක් එන්නේ. පුඩු එකයි පැත්තක් සෙන්ටිමීටර් 10යි. එතකොට දිග 10ක් වන සමචතුරස්‍රාකාර පුඩුවක්. හදමු බලන්න. කත් අපි ගන්න ඔය එකමයි සමානයි n වරක් a වරක් ඒ වෙනස් වෙන්නේ මොකක්ද චුම්බක ශ්‍රාව ඝනත්වය නේ dB බෙදීම dt n කියලා කියන්නේ පොටවල් තියෙන එකයි කියලා කියන්නේ පුඩුවක් කියලා නේද එකයි a කියලා කියන්නේ පුඩුවේ ශේෂ්ඨඵලය ඒකට එනවා 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ඍණ 4 වර්ග සෙන්ටිමීටර නම් 100යි එක වැඩි කරනවා 10 ඍණ 4ෙන් dB බෙදීම dt දීලා දෙන ටෙස්ලා එකක් කියලා. ටෙස්ලා එකයි. වට 500ක් තියෙනවා නේද? එක 500න් වැඩි වෙනවානේ. n කියලා කියන්නේ 500යි.
මට 500කින් යොත් එක පුඩුවක විශාලත්වය දීලා දෙන්නේ මේකේ කියලා දෙන්න වෝල්ට්. එක්කෙනෙක් දාලා තියෙන උත්තරේ නම් උත්තරයක් නෙවෙයි දාලා තියෙන්නේ නේ. මොනවද දෙන්නේ? පහක් කියන්නේ වෝල්ට්. වෝල්ට් පහක් කියන්නේ. පස්වෙනි ගාන පස්වෙනි ගාන නේ මේ ඒකේ අංකය 3ද කොහෙදනේ? 1 2 3. ඊළඟ ගාන ඍජුකෝණාශ්‍රාකාර කම්බි පුඩුවක පොටවල් 100ක් ඇත. ඍජුකෝණාශ්‍රාකාර කම්බි පුඩුවක පොටවල් 100ක් ඇත. පොටවල් 100ක් ඇත. ශ්‍රාව ඝනත්වය 0.1යි. ශ්‍රාව ඝනත්වය 0.1යි TS ඍණ 1. තප්පරයට ටෙස්ලා 0.1ක ශීඝ්‍රතාවයකින් අඩුවන විට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හා ධාරාව සොයන්න. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සහ ධාරාව සොයන්න. කුඩුවේ ප්‍රතිරෝධය ඕම් 10කි. කුඩුවේ ප්‍රතිරෝධය ඕම් 10කි. කුඩුවේ ප්‍රතිරෝධය ඕම් 10කි. මම ඒකේ රූපය ඇඳලා දෙන්නම්. මේකේ තියෙන ඍජුකෝණාශ්‍රාකාර පුඩුවක්. මේ පුඩුවේ ඇතුළට තමයි චුම්බක ශාවය තියෙන්නේ. මේ ඇතුළට තමයි චුම්බක ශාවය තියෙන්නේ. මේ චුම්බක ශාවය අඩු වෙනවා. අඩුවන ශීඝ්‍රතාවය දීලා තියෙන 0.1ක් කියලා. පොටවල් තියෙනවා 100ක්. පුඩුවේ දිග වෙන්නේ මේ පළල සෙන්ටිමීටර් 8යි. දිග සෙන්ටිමීටර් 8යි. පළල සෙන්ටිමීටර් 2යි. මේක ගන්න මේක ඇතුළට චුම්බක ශාවය අඩු වෙනවා. අපෙන් අහනවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයයි ධාරාවේ දිශාව කොයි පැත්තටද තියෙන්නේ කියලා. වාමාවර්තද දක්ෂිනාවර්තද කියලා. මේක තමයි දීලා තියෙන ගාන. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය නම් කියවෙන්නේ දිශාව තමයි ඊට පස්සේ ලෙන්ස් නියමයේ දාලා තමයි දිශාව හොයන්නේ. පොටවල් අපිට දීලා තියෙන්නේ 100යි නේ. E සමානයි හදාගෙන යන්න බලන්න. d5 බෙදීම dt. මේකේ ශ්‍රාවය තමයි වෙනස් වෙන්නේ. එතකොට ලියන්න පුළුවන් n වරක් a වරක් db බෙදීම dt. මේක මෙහෙම නෙන්නේ n වරක් d බෙදීම dt වරක් b එන්නේ. ඒක a එළියට ගත්තා ඔය විදිහට එනවා. n කියලා කියන්නේ තියෙන පොටවල් සංඛ්‍යාව 100යි. a කියලා කියන්නේ එතකොට 8 වරක් 2 16යි 16 වැඩි කිරීම 10 ඍණ 4යි. db බෙදීම dt කියලා කියන්නේ ටෙස්ලා 0.1යි. මේ ඔක සුළු කරන්න ඕනේ. එතන 16 වැඩි කිරීම. එතන 100යි මෙතන 10 ඍණ 1යි 10යි 1 10යි ඉන්නේ නේ. 10යි 10 ඍණ 3යි. ඊවලගේ මෙච්චරයි. 16 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා වෝල්ට් වලින් ගත්තොත්. කොට මේක ඇතුළට අඩු වෙනවා. මේක ඇතුළට අඩු වෙනවා. ඇතුළට අඩු වෙනකොට ඇතුළට වැඩි වෙන හැටියට තමයි ධාරාව යන්න ඕනේ. ඇතුළට වැඩි වෙන හැටියට ධාරාව යන්නේ මේ ලෙන්ස් නියමයේ දැන් දාන්නේ. මම දකුණු අත මෙහෙම තියාගෙන ඇතුළට වැඩි වෙන්න ඕනේ මාපට ගිහලා ඇතුළට දැම්ම. අත මෙහෙම කැරකෙව්වා. ඇතුළට ස්ක්‍රූප්පුවක තුඩ යන්නේ ඇතුළට. ඇතුළට යනවා නම් මෙහෙම කරකන්න ඕනේ. මෙහෙම කරකවපුවම තමයි ඇතුළට යන්නේ. ඒතකොට ධාරාව යන්න ඕනේ දක්ෂිනාවර්තව. ධාරාව දක්ෂිනාවර්තව යන්න ඕනේ. කියලා කියන්නේ මේ පැත්ත මෙයා ධනාග්‍රේ වෙනවා. මෙයා ඍණාග්‍රේ වෙනවා. ඔන්න ඔහොම තමයි යන්නේ.
මේ ධාරාවේ අපි අගේ ගන්න ඕනේ කොච්චරද කියලා මෙයාගේ ප්‍රතිරෝධය R වලගේ දීලා තියෙනවා. මෙයාගේ R වලගේ දීලා තියෙනවා ඕම් 10ක් කියලා. උඩුවේ ප්‍රතිරෝධය ඕම් 10යි. අපි දාන්නේ සිග්මා E සමානයි සිග්මා E ආර්ථ මේ කෙලෙම අපි කෝෂේ විදුගාමක බලයක් මේ කියලා ගන්න ඊවලගේ ගමු ඊවලගේ එන්නේ 16 වැඩි කෙලෙම 10 දින 3 අයි තමයි අපෙන් අහන්නේ අයි ඉවර කාර් කියලා කියන්නේ 10යි ප්‍රතිරෝධය දීලා තියෙන 10ක් ඒකට එන්නේ කීයද අයි සමානයි 16 වැඩි කෙලෙම 10 ඍණ 4ක් එන්නේ ඇම්පියර් නේ 16 වැඩි කෙලෙම 10 ඍණ 4ක් එන ඇම්පියර් වලින් ගත්තොත් අපි බලමු විභාගයට ආපු ගානක් කරන්න ඕනේ. හරි. රූප සටහනක් තියෙනවා රූප සටහන අන්තිමටම දෙමු. මම දැන් මේක මකන්න. තියාගන්න මේ ගාන. රූපේ දක්වා ඇති පරිදි රූපේ දක්වා ඇති පරිදි රූපේ දක්වා ඇති පරිදි රූපේ දක්වා ඇති පරිදි තුනී දෘඩ කම්බියකින් තුනී දෘඩ කම්බියකින් තුනී දෘඩ කම්බියකින් තනා ඇති තුනී දෘඩ කම්බියකින් තනා ඇති ABC වෘත්තාකාර පුඩුවක් ABC වෘත්තාකාර පුඩුවක් ABC වෘත්තාකාර පුඩුවක් ABC වෘත්තාකාර පුඩුවක් කඩදාසියේ තලය තුලට ගමන් කරන කඩදාසියේ තලය තුලට ගමන් කරන තලය තුලට ගමන් කරන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ඇත ලම්බකව තබා ඇත ලම්බකව තබා ඇත තුනී සම්බන්ධක කම්බි ආධාරයෙන් තුනී සම්බන්ධක කම්බි ආධාරයෙන් මෙම පුඩුව තුනී සම්බන්ධක කම්බි ආධාරයෙන් මෙම පුඩුව ඕම් 100ේ ප්‍රතිරෝධයකට සම්බන්ධ කර ඇත. ඕම් 100ේ ප්‍රතිරෝධයකට සම්බන්ධ කර ඇත. ඕම් 100ේ ප්‍රතිරෝධයකට සම්බන්ධ කර ඇත. පුඩුවේ අරය සෙන්ටිමීටර් 7 වන අතර පුඩුවේ අරය සෙන්ටිමීටර් 7 වන අතර ශේෂ්ත්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ශේෂ්ත්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය 10 ඍණ 2යි ts ඍණ 1 වූ තප්පරයට ටෙස්ලා 10 ඍණ 2 වූ නියත ශීඝ්‍රතාවයකින්
කාලය සමග අඩු වේ. නියත ශීඝ්‍රතාවයකින් කාලය සමග අඩු වේ. රූපය අපේ අන්තිමටම එනගමු. හරි. නැත්නම් මේක දැන් ඇඳක් කමන්නේ. අඳින්නකෝ. මේක ඇඳගන්න. ඔක විභාගයට ආපු ගානක් හරි. මේ A B C කියලා කියන්නේ මේ කම්බි රාමුව. D E කියලා කියන්නේ මේ කම්බි ප්‍රතිරෝධය 100ක් කියලා දීලා තියෙනවා. හරි නේද? අපේ ලියාගම කොටස් හතරක් තියෙනවා. එක සම්බන්ධක කම්බිය නිසා ඇතිවන්නා වූ සම්බන්ධක කම්බි නිසා ඇතිවන්නා වූ බලපෑම් නොසලකා හරිමින් සම්බන්ධක කම්බි නිසා ඇතිවන්නා වූ බලපෑම් නොසලකා හරිමින් ඒ බලපෑම් නොසලකා හරිමින් පුඩුවේ ජනනය වන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ අගය ගණනය කරන්න. 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 දෙක පුඩුවේ හා සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධ නොගිනිය හැකිතරම් කුඩා නම් ඕම් 100 ගලන ධාරාවේ විශාලත්වයේ සොයන්න. ඕම් 100 ගලන ධාරාවේ කියලා කියන්නේ අර ප්‍රතිරෝධය මේ. මිතියේ ඕම් 100 ප්‍රතිරෝධයේ ගලන ධාරාවේ විශාලත්වයේ සොයන්න. තුන ප්‍රතිරෝධය හරහා ධාරාවේ දිශාව කුමක්ද? ප්‍රතිරෝධය හරහා ධාරාවේ දිශාව කුමක්ද? D සිට E දක්වාද නැතහොත් E සිට D දක්වාද? හතර පුඩුවේ ධාරාව ගමන් කරන විට කම්බි ආතතියක් ගොඩනැගේ. මේ ඇතිවන්නේ කෙසේදැයි පැහැදිලි කරමින් පුඩුව හරහා ඇමිනී ඇති චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය දශම 1 ටෙස්ලා වලදී එම ආතතියෙහි අගය ගණනය කරන්න.
එම අවස්ථාවේදී එම ආතතියේ අගය ගණනය කරන්න. අපසරයක් කියවන්නම් ඒ කොටස පුඩුවේ ධාරාව ගමන් කරන විට එම කම්බේ ආතතියක් ගොඩනැගේ. මේ ඇතිවන්නේ කෙසේදයි පැහැදිලි කරමින් පුඩුව හරහා එමිනී ඇති චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය 0.1 ටෙස්ලා වලදී වන අවස්ථාවේදී එම ආතතියේ අගය ගණනය කරන්න. හදමු බලන්න ඕක මේක තමයි දීලා තියෙන රූප සටහන. ඒක ඔයගොල්ලෝ කලින් ඇඳා දැන් හදාගෙන යන්න. එයාගේ අරේ අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 7ක් කියලා. කැපෙන්න ලේසි වෙන්න දීලා තියෙනවා. පඩේන්න පළවෙනි කොටසට E සමානයි n වරක් ඒ ශ්‍රාවය නේද වෙනස් වෙන්නේ. ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන්නේ. එතකොට එනවා n a වරක් dv බෙදීම dt. එතකොට පොටවල් සංඛ්‍යාව එකක් එන්නේ නේ. එක පොටයි දෙන්නේ. ඒ කියලා කියන්නේ phi r වර්ගය. phi කියලා කියන්නේ 7/22යි. r වර්ගය කියලා කියන්නේ 7 වැඩි කිරීම 10 ඍණ 2 සම්පූර්ණයේ වර්ගය. ඔර dB බෙදීම dt ශ්‍රාව්‍ය ඝනත්වයේ වෙනස් වෙන ශීඝ්‍රතාවය දීලා තියෙනවා 0.1 කියලානේ. 10 ඍණ 2යි. 10 ඍණ 2. මෙතෙන් අපි දාන්නේ 10 ඍණ 2. මේක සුළු කරන්න. C2 වැඩි කිරීම 7 වැඩි කිරීම 49 වැඩි කිරීම 10 ඍණ 6ක් කියනවා. 7 49යි. ඊට එන 154 වැඩි කිරීම 10 ඍණ 6යි. වෝල්ටෙන්. බලගේ ඔය ගානේ. දෙවෙනි කොටස කියනවා පුඩුවේ හා සම්බන්ධක කම්බි වල ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩා නම් ඕම්සියේ ගලන ධාරාවේ විශාලත්වය සොයන්න කියන. එතකොට දැන් විදුලි ගාමක වලිය අපි හෙව්වා. එහෙමනම් අපි දෙවෙනි කොටසට අපිට හොයන්න තියෙන්නේ ධාරාව. අපි යොදන්නේ E සමානයි I වරක් R කියන සමීකරණය. E කියලා කියන්නේ 154 වැඩි කිරීම 10 ඍණ 6යි. I තමයි හොයන්න තියෙන්නේ. RCI නේ. R වලගේ CI. එතකොට I කියලා කියන්නේ 154 වැඩි කිරීම 10 ඍණ 6 බෙදන්න ඕනේ CA. එතකොට CA උඩට ගියාම 10 ඍණ 2ක් එනවා. එතකොට එන 154 වැඩි කිරීම 10 ඍණ 8ක් එන ඇම්පියර වලින්. 154 වැඩි කිරීම 10 ඍණ 8යි ඇම්පියර වෙනවා. මෙම ප්‍රතිරෝධය හරහා ධාරාව ගලන ධාරාවේ දිශාව කුමක්ද කියලා අහනවා. එතකොට ලේසියෙන්ම හැදුවේ නේද? ඒක චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට අඩු වෙනවා. ඇතුළට අඩු වෙනවා කියලා කියන්නේ එහෙමනම් අපි ඇතුළට වැඩි වන ආකාරයට තමයි මේ දඟරේ තුළ චුම්බක ශේෂ්ත්‍රය සකස් වෙන්න ඕනේ. ධාරාව ගමන් කරන්න ඕනේ. විදුලි ගාමක බලයේ ප්‍රේරණය වෙන්න ඕනේ. එතකොට මෙහෙම දෙන්න ඕනේ. මෙහෙම යන්න ඕනේ. එතකොට මේකේ හරහා යන්නේ මේ මේ යන්නේ I කියන ධාරාව. එතකොට යන්නේ DC T දක්වා. DC T දක්වා යන්නේ. ධාරාව ගමන් කරන්නේ D වල ඉඳන් E දක්වා. එතකොට ආතතියක් ගොඩනගෙන්න හේතුව තමයි ධාරාව මේ පැත්තට යනකොට අපි කිව්වා මේ හැමත දෙපැත්තට මෙහෙම බල ඇති වෙනවා. ඒ විදිහට බල ඇති වෙනවා. ඒවා විස්තර කරන්න ඕනේ නැහැ. ඒක අපි දා නෝට් එකේ දුන්නා මෙහෙම දීලා. මේ විදිහට දෙපැත්තට බල ඇති වෙනවා. මේ ධාරාවක් ගමන් කරනකොට බලයක් හට ගන්නවා. බල ඇති වෙන්නේ මේ පැත්තට. ඒකලා අර එක අර්ධයක සමතුලිතතාවය සලකලා 2t සමානයි b වරක් i වරක් 2ir එන්නේ. එතකොට t සමානයි ආතතිය t සමානයි BIR එන්නේ. එතකොට හතරවෙනි කොටසට උත්තරේ එන්නේ ආතතිය T නම් T සමානයි B වරක් I වරක් R. B කියලා කියන්නේ ටෙස්ලා 0.1ක් කියලා ගන්න කියලා. I වලගේ අපි හෙව්වා 154 වැඩි කිරීම 10 ඍණ 8යි. R කියලා කියන්නේ අරේ යගේ
අරය අපිට දීලා තියෙනවා 7 වැඩි කිරීම 10 ඍණ 2. ඔක සුළු කරන්න. සුළු කරපුවාම අපිට ලැබෙනවා t වලගේ කොච්චරද කියලා. එතනියන්ට පුළුවන් 1.08 වැඩි කිරීම 10 ඍණ 8ක් වගේ වගේක් එන්නේ. බලන්න ඒවා හරි ලේසි හරි විද්‍යුත් චුම්බක ප්‍රේරණය වගේ ගානක් ආවොත් හරි ලේසියෙන් හදන්න පුළුවන්. අමාරු නැහැ සමීකරණ කීපයක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කාලයක චුම්බකශාවය වෙනස් වන ආකාරය අපිට ප්‍රස්ථාරයක දුන්නොත් ප්‍රේරණය වන විදුද්ගාමක බලය අපිට පුළුවන් ප්‍රසාරගත කරන්න. මම උදාහරණයක් හැටියට ගන්න මේ විදිහට. අපි හිතමු අපිට තියෙනවා මේ අවසාන මේ කොටසට අදාළ අවසාන තියෙදි කොටස. අපි හිතමු මේ විදිහට දඟරයක් තියෙනවා. මේ දඟරේ ප්‍රතිරෝධය මම ගන්න කැපිටල් R කියලා. චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මෙහෙම ඇතුළට. මේක තමයි කම්බි දඟරය. කම්බි දඟරේ ප්‍රතිරෝධය තමයි මම මේ R වලින් දක්වලා තියෙන්නේ. මේ විදිහට තියෙනවා චුම්බක ශ්‍රාවය තේනවා මේ ශ්‍රාවය තියෙන්නේ ඇතුළට කියලා අපි ගනිමු. මේ පොටාස් වල තියෙන මේ විදිහේ චුම්බක ශ්‍රාවය. අපිට පුළුවන් මේ චුම්බක ශ්‍රාවය වෙනස් කරන්න. මේ චුම්බක ශ්‍රාවය අපිට වෙනස් කරයක්. බලමු මෙයා වෙනස් කරන්නේ කොහොමද කියලා. අපි හිතමු යම්කිසි කාලයක් තුළ මෙයාගේ චුම්බක ශ්‍රාවය ඒකාකාරව වැඩි වෙන විදිහට වෙනස් කරනවා. මෙයාගේ මේ චුම්බක ශ්‍රාවය B වලගේ අපි වෙනස් කරනවායි කියලා අපි සලකමු කාලයත් එක්ක වෙනස් කරනවා. යම්කිසි t එක කාලයක් තුළ අපි මෙයාගේ චුම්බක ශ්‍රාවය අපි ඒකාකාරව අපි වැඩි කරනවායි කියලා අපි හිතමු t එකක කාලයක් අපි මෙයාගේ චුම්බක ශ්‍රාවය වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන ගිහිල්ලා යම්කිසි අවස්ථාවකදී මෙයා නියතව තියා ගන්නවා. මෙහෙම අපි t එකක කාලයක් අපේ චුම්බක ශ්‍රාවය අපි වැඩි කරගෙන ගිහිල්ලා t දෙකක කාලයක් තුළ ඒක අපි නියතව තියා ගන්නවා. අර ප්‍රවේග කාල ප්‍රස්ථාර වගේ. අර ත්වරණයෙන් ගිහිල්ලා ඊට පස්සේ ඒකාකාරව ගිහිල්ලා මන්දණය වෙන්නේ අන්න ඒ වගේ. අපි මෙයාගේ චුම්බක ශ්‍රාව ඝනත්වය කාලයත් එක්ක මේ විදිහට ඒකාකාරව වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන ගිහිල්ලා යම්කිසි උපරිමයකට ආවට පස්සේ අපි t දෙකක කාලයක් ඒ චුම්බක ශ්‍රාව ඝනත්වයේ නියතව තියා ගන්නවා පුඩුව තුල. ඊට පස්සේ අපි කරන්නේ මේ චුම්බක ශ්‍රාවය ඝනත්වය අපි ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. අපි හිතමු t 3ක කාලයක් තුල අපි මේ චුම්බක ශ්‍රාව ඝනත්වය අපි අඩු කරා. අපි හිතමු මේක පොඩ්ඩක් ආනති අඩුයි. කාලයේ වැඩිපුර කාලයක් ගත්තා. වැඩිපුර කාලයක් අරගෙන අපි චුම්බක ශ්‍රාව ඝනත්වයේ හිමිචීරුවේ අඩු කරගෙන යනවා. t 3ක කාලයක්. ප්‍රස්ථාරය හැමයි ලැබෙන්නේ. මේක අපි හිතමු t කියලා. කාලයේ t එක්ක වෙනස් කරා. අපෙන් අහනවා මේකට අනුරූප ප්‍රේරණය වන විදුද්ගාමක බලය සඳහා ප්‍රස්ථාරය අඳින්න කියලා. ප්‍රේරණය වන විදුද්ගාමක බලය සඳහා ප්‍රස්ථාරය අපට අඳින්න කියලා. ප්‍රේරණය වන විදුද්ගාමක බලය E සහ T අතර ප්‍රස්ථාරය. මේ පුඩුවේ ප්‍රේරණය වන විදුද්ගාමක බලය සඳහා කාලය එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක ප්‍රස්ථාරගත කරන්න කියනවා. ඔයගොල්ලන්ට පේනවා අපි දන්නවා සමීකරණයක් මම ලෙන්ස් නියමයක් දාලම ලියන්න. E සමානයි ඍණ d5 බෙදීම dt. ලෙන්ස් නියමයට අනුව ප්‍රේරණය වන විදුද්ගාමක බලය E සමානයි ඍණ d5 බෙදීම dt. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ t එකක කාලයක් තුල d5 බෙදීම dt ශ්‍රාවයේ වෙනස් වන ශීඝ්‍රතාවයේ නියතයක්. මේ කියලා කියන්නේ මෙයාගේ අනුක්‍රමණයනේ. d5 බෙදීම dt කියලා කියන්නේ මේ සරල රේඛාවේ අනුක්‍රමණය. මේ සරල රේඛාවේ අනුක්‍රමණය නියත වෙලා තියෙනවා. මේ සරල රේඛාවේ අනුක්‍රමණය නියතයි. ඒ නිසා මෙතන අපට ලැබෙන්නේ මෙයාගේ අනුක්‍රමණය නියතයක්. ඒ නිසා ප්‍රේරණය වන විදුද්ගාමක බලයක් නියතයක් වෙනවා. d5 බෙදීම dt නියත නිසා E නියතයක්. වෙනවා. එතකොට මෙතන තියෙන්නේ ධන අනුක්‍රමණයක් නේ. ඒකට එතන තියෙන්නේ ධන අනුක්‍රමණයක්. නමුත් ලෙන්ස් නියමයේ දාපුවාම
ඒ ධන එක ඍණ වෙනවා. එතකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අපි ප්‍රසාරගත කරනකොට ඍණ පැත්තේ ඉඳන් අනිත්. එතකොට ඒක නියතයක්. එතකොට එන්නේ ඍණ En. ඒක මෙයාගේ අනුක්‍රමණයේ ධනයි. එතකොට නමුත් අනුක්‍රමණයේ ධන වුණාට මෙයා ධන වුණාම ධනයි ඍණයි වැඩි කරනකොට ඍණ එන්නේ. ඒ නිසා E එන්නේ මේ පල්ලෙහාන් එන්නේ. E එන්නේ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය පල්ලෙහාන් එන්නේ. T2 කාලයක් තුළ මේ මෙයාගේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. මෙතන එන්නේ sorry. මෙතන 5 D5 බෙදීම dt. මෙතන dB වෙනස් වෙන්නේ නේද? dB බෙදීම dt. එතකොට මේකේ E සමානයි ඍණ n වරක් a වරක් dB බෙදීම dt. එතකොට dB බෙදීම dt නියතයක්. dB බෙදීම dt නියතයක් කියලා කියන්නේ E නියතයක් වෙනවා. නමුත් ඍණාගයක් එන්නේ. හරි. එතනින් එන්නේ ඍණ එන්නේ. මම මෙතන මේ 5 කියලා දාලා මෙතන ඇත්තට b එන්නේ. හරි. ඊට පස්සේ මෙතන ඕගලන්ට පේන සරල රේඛාව නියතයක් එනවා. සරල රේඛාව මේ විදිහේ කාලක්ෂයේ සමග සමාන්තර එකක්. ඒ නිසා dB බෙදීම dt කියලා කියන්නේ බිඳුවයි. dB බෙදීම dt කියලා කියන්නේ බිඳුවයි. මෙයාගේ අනුක්‍රමණයේ බිඳුවයි. අනුක්‍රමණයේ බිඳුවයි කියලා කියන්නේ E වලගේ බිඳුවයි. T2ක කාලයක් තුළ මේ T1 මෙතන ඉඳන් මේ දක්වා T1 මේ දක්වා T2 T2 දක්වා මෙතන ඔයගොල්ලන්ට පේනවා E නියත E බිඳුව එනවා. ඊට පස්සේ මෙයා ඊට පස්සේ T3ක කාලයක් තුළ dB බෙදීම dt ට දෙන්නේ මේ අනුක්‍රමණය එන්නේ ඍණාගයක්. හැබැයි ඒකාකාර අනුක්‍රමණයක් තියෙන. ඒකාකාර අනුක්‍රමණයක් නිසා මෙයා මේ පැත්තට බෑවුම දෙන්නේ. ඒ නිසා ලකුණ ඍණයි මේ ඍණයි වැඩි කරනකොට ධනය. ඒ නිසා ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය ධනාගයක් එන්නේ. මෙහිම එන්නේ. ධනාගයක් එන්නේ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ අනුක්‍රමණයට වඩා මෙයාගේ අනුක්‍රමණය අඩුයි. අඩු නිසා ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය අඩු වෙන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රස්ථාරයක් අපි අද්දොත් ඒ ප්‍රස්ථාරේ මෙතන ඉඳන් මෙතනට තියෙන උසයි මෙන්න මේ උසයි මේ සිරස් උසයි සැලකුවොත් එහෙම මේ සිරස් උසට වඩා අඩු වගේක් ගන්න ඕනේ. එතකොට ওই විදිහට අපි හදන්නේ මෙතන අපි ওই විදිහට අපිට පුළුවන් E සහ B සහ T අතර ප්‍රස්ථාරය දීලා තිබුණොත් අපිට T සහ E අතර ප්‍රස්ථාරය අපිට පුළුවන් ඔය ආකාරයට හදින්න. එතකොට මෙතන එන්නේ dB බෙදීම dt එන්නේ. right අපි ඔක මාතෘකාවක් දාලා අපි ලියාගමු. ලියාගන්න කාලය සමග චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව ලබා දුන් විට කාලය සමග චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව ලබා දුන් විට කාලය සමග ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ප්‍රස්ථාරගත කිරීම. කාලය සමග ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ප්‍රස්ථාරගත කිරීම. කාලය සමග ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ප්‍රස්ථාරගත කිරීම. ඒ නෝට් එකක් අවශ්‍ය නැහැ මේ රූප සටහන් තුන දෙක එන්න ගන්න. මේකයි. T1 T2 මේ T3 කාලය. එතෙන්දී අපි දාන සමීකරණේ E සමානයි ඍණ NA වරක් dB බෙදීම dt.
හරියට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නොත් ත්වරණ කාල ප්‍රස්ථාරය වගේ. එතකොට ඒකේ හැබැයි අර උඩට පල්ලෙහාට යන ඒවා වෙනස් වෙනවා. මේක ඇඳලා ඊට පස්සේ අර ටික ඇඳලා